හැමෝටම අයබෝවන් මේ වීඩියෝ එකෙන් දැන් කලින් වීඩියෝ කීපයකම අපි SN1 reaction SN2 reactions E1 සහ E2 reactions ගැන විස්තරාත්මකව කතා කරා. මේ වීඩියෝ එකෙන් මම මේ ඔක්කොම පොඩි ෂෝට් නෝට් එකක් විදියට SN1 SN2 E1 E2 පොදුවේ පොඩි ෂෝට් නෝට් එකක් ගන්නවා වගේ වීඩියෝ එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ඔක්කොම වෙනස්කම් ටික මතක් වෙන විදිහට මෙතෙන්දි ඩිස්කස් කරනවා. එතකොට මුලින්ම SN1 SN2 මම මෙතන මුලින්ම පොදුවේ SN reaction කියලා කිව්වොත් SN reactions කියලා කියන්නේ මොනවද? Nucleophilic substitution reactions මම යාව දානවා රතු පාටින් නෑ නිල් පාටින් nucleophilic substitution reaction ගත්තොත් nucleophilic substitution එක මොනවද තියෙන පොදු දේවල්? nucleophilic substitution එකක් කොහොම හරි ඕනම ප්‍රතික්‍රියාවකදී වගේම මේ ප්‍රතික්‍රියාවදී ඕගනික් ප්‍රතික්‍රියාවක් නේ. ඕගනික් ප්‍රතික්‍රියාවේදී සම්බන්ධ වෙන ප්‍රධාන කෙනා තමයි සබ්ස්ට්‍රේට් එක. උපස්තරය. සබ්ස්ට්‍රේට් එක උපස්තරය අනිත් එක්කෙනාට අපි කියනවා රීජන්ට් එක කියලා. ප්‍රතික්‍රියකයේ උපස්තරය සහ ප්‍රතිකාරකය කියලා තමයි සිංහලෙන්. උපස්තරය සහ ප්‍රතිකාරකයට ඉංග්‍රීසි වලින් රීජන්ට් කියලා කියන්නේ. මෙතෙන්දි රීජන්ට් එක විදිහට අපි යූස් කරන්නේ මොකද්ද? නියුක්ලියෝෆයිල් එක. නියුක්ලියෝෆයිල් එකක් කියන්නේ මොකද්ද? එයාගේ තියෙනවා ඇත්තටම එක සර ඉලෙක්ට්‍රෝන. it has lone pairs. නියුක්ලියෝෆයිල් එකට lone pairs තියෙනවා. electron rich group වලට තමයි අපි නියුක්ලියෝෆයිල් එකක් කියන්නේ. electron rich electron වලින් පොහොසත්. එයා තමයි නියුක්ලියෝෆයිල් එක. හරි. එතකොට SN reactions වල වේග නිර්ණ පියවරට සම්බන්ධ වෙන්නේ නියුක්ලියෝෆයිල් එකද සබ්ස්ට්‍රේට් එකද නැත්නම් මේ දෙන්නමද කියන එක මත නියුක්ලියෝෆිලික් රියැක්ෂන්ස් කොටස් දෙකකට බෙදුවා. මතකයි නේ ඔයාලට? නියුක්ලියෝෆිලික් රියැක්ෂන්ස් කොටස් දෙකකට බෙදුවා. එකක් SN1 reactions මම යව දානවා කොළ පාටින් තද කොලින්. අනිත් එක්කන තමයි SN2 SN1 and SN2 යව මම දානවා කහ පාටින්. කහ පාට වැඩි පේන්නේ නැහැ. දම් පාටින් දානවා. එතකොට මොනවද මේකෙදි මතක තියාගන්න ඕන දේවල්? SN1 කිව්වොත් මම මොනවද කිව්වේ? SN1 කියන SN කියන්නේ නියුක්ලියෝෆිලික් සබ්ස්ටිටියුෂන් කියන එක තමයි SN කියන එකෙන් තේරුම. 1 කියන්නේ මොකද්ද? 1 කියන එකේ තේරුම තමයි වේග නිර්ණ පියවරට රේට් ඩිටර්මයිනින් ස්ටෙප් එකට රේට් එකට බලපානවා කවුද? SN1 කියනකොට එක්කෙනෙක් යුනිමොලිකියුලර් රේට් එකට බලපාන එක්කෙනයි. කාගෙන්ද? ඔය සබ්ස්ට්‍රේට් එක සහ නියුක්ලියෝෆයිල් එක කියන දෙකෙන් එක්කෙනයි බලපාන රේට් එකට කවුද? අනිවාර්යෙන්ම උපස්තරය. ඒ කියන්නේ නියුක්ලියෝෆයිල් එක එයාගේ සාන්ද්‍රණය වේග නිර්ණ පියවරට බලපෑමක් ඇති කරන්නේ නැහැ. අනිත් අතට SN2 ගත්තොත් ඔයාලට දැන් මතක් වෙන්න ඕනේ. SN2 ගත්තොත් SN2 කියන්නේ දෙක කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? එයාගේ වේග නිර්ණ පියවරට නැත්නම් රේට් එකට
substrate එකක් බලපානවා න්යුක්ලියෝෆයිල් එකක් බලපානවා දෙන්නම බලපානවා වේගනිර්ණ පියවරට SN2 වල ඒක පළවෙනි ලක්ෂණය ඔය 2 කියන එකේ තේරුම මොලිකියුල් දෙකක් සම්බන්ධ බයි මොලිකියුල් කියන එකනේ හරි ඊට පස්සේ SN1 රියැක්ෂන් වල තව එක්කෙනෙක් තමයි SN1 කියන එකෙන් මම කිව්වා එකේ විරුද්ධ එක්කෙනා SN1 එකේ විරුද්ධ එක්කෙනා SN2 නේ එකේ විරුද්ධ එක දෙකයි කියන්නේ එහෙම මතක තියාගන්න කියලා මම මොකද්ද SN1 වල ප්‍රතික්‍රියාව ස්ටෙප් දෙකකින් වෙනවා SN1 කියන්නේ එතකොට 2 step process එකක් SN2 කිව්වොත් එහෙම දෙකේ විරුද්ධ එක එක ඒ කියන්නේ 1 step එයා තනි පියවරකින් වෙන්නේ අනිත් අතට SN2 රියැක්ෂන් ගත්තොත් SN2 වලද මොකද වෙන්නේ තනි පියවරකින් නෙවෙන්නේ තනි පියවරකින් වෙන්නේ මොකද්ද තනි පියවරකින් වෙනවා කියන්නේ මෙන්න ඔයාගේ අදාළ අණුව ඉන්නවා මැද තියෙන කාබන් එයාට බැඳිච්ච ගෲප් ඉන්නවා වටේම එකෙක් කියනවා ලීවිං ගෲප් එකක් ඇටැක් කරන්නේ කවුද නියුක්ලියෝෆයිල් එක නියුක්ලියෝෆයිල් එක ඇටැක් කරන්නේ කොයි පැත්තෙන්ද හැම වෙලෙම ලීවිං ගෲප් එකට පිටිපස්සෙන් විරුද්ධ පැත්තෙන් ඇයි ඒ ලීවිං ගෲප් එක කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කෙනෙක් හැම වෙලෙම එයා ඒකයි ගැලවිලා යන්නත් කැමති ලීවිං ගෲප් කියන්නේත් ඒකයි එයා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකත් අරගෙන මෙයා නිදහසේ ගිහිල්ලා ඒ කියන්නේ ටිකක් තරමක් ස්ථායි කැඩිලා ගිහිල්ලා ඉන්න පුළුවන් වෙන කෙනෙක් එක්ක බැඳෙනවා ඇති සමහර විට නමුත් එයා මේකෙන් ගැලවිලා යන්න තරම් හැකියාවක් තියෙන කෙනෙක් හොඳ ලීවිං ගෲප් එකක් එතකොට නියුක්ලියෝෆයිල් එක මොකක් වෙන්න ඕනද නියුක්ලියෝෆයිල් එක ප්‍රබල නියුක්ලියෝෆයිල් එකක් ඒ කියන්නේ නියුක්ලියෝෆයිල් එක ගහනකොටම අරු ගැලවිලා යනවා නියුක්ලියෝෆයිල් එක මෙතන ඡන්දියක් හරි එතකොට මෙතන මේ අපි ශක්තිය අතින් ගත්තොත් ඒ කියන්නේ මේ ලීවිං ගෲප් එක ඇවිල්ලා හරියට ඉක්මනට ගැලවිලා යන කෙනෙක් පවුලක හිතන්නකෝ අයියි මල්ලි හිටියා කියලා අයියි මල්ලි හිටියා කියන්නකෝ එතකොට අයියා කොහොම ශක්තිවන්තයිනේ එතකොට නියුක්ලියෝෆයිල් එක හරියට අයියා වගේ එල්ඩර් බ්‍රදර් වගේ එල්ඩර් බ්‍රදර් වගේ තමයි නියුක්ලියෝෆයිල් එක අයියට ඉඳ ගන්න ඕන නම් ගෙදර තියෙන හොඳම පුටුවේ අයියා මොකද කරන්නේ මල්ලි ඒ පුටුවේ ඉඳගෙන ඉන්නවා නම් දැන් හිතන්නකෝ මේක පුටුව කියලා මල්ලි ඉඳගෙන ඉන්නවා ගෙදර තියෙන සැප පුටුවේ අයියා මොකද කරන්නේ මල්ලිට කණෙන් ඇදලා හරි එහා පැත්තට ඵලයන් කියලා එයා ඒ පුටුවේ ඉඳගෙන මල්ලිව ඇදලා දානවා හරියට එතකොට ලීවිං ගෲප් එක හරියට අනේ මේ තට්ටුවක් දානකම් ඉන්නේ යන්න හරියට යංගර් බ්‍රදර් වගේ බාල සහෝදරයා වගේ ඒ කියන්නේ අදුර්වලයි ශක්තිය අතින් ඒ කියන්නේ එල්ඩර් මේ නියුක්ලියෝෆයිල් එකට සාපේක්ෂව ප්‍රබලතාවය අඩුයි ලීවිං ගෲප් එක මොකද කරන්නේ නියුක්ලියෝෆයිල් එක ඇවිල්ලා පිටිපස්සෙන් ඇටැක් කරනකොටම මෙයා ගැලවිලා යනවා මේ දෙකම එක පියවරකින් නෙවෙන්නේ ඒ කියන්නේ මේ ස්ටෙප් දෙකක් තමයි පේන්නේ වල නියුක්ලියෝෆයිල් එක ඇටැක් කරන එකක් එතකොටම ලීවිං ගෲප් එක ගැලවෙනවා දෙකම වෙන්නේ එකම වෙලාවෙ ඒකින්ද මේක තනි පියවරක් විදිහට සලකනවා මේ සිංගල් ස්ටෙප් එකට අපි මොකද්ද කිව්ව විශේෂ නමයෙන් හින්දා single concerted step කියලා නමක් දෙනවා
single concerted step කියලා නමක් දෙනවා මේ දෙකක් එකවර වෙන හින්දා එකම මොහොතේ වෙන හින්දා එතකොට SN2 වලට එන නියුක්ලියෝෆයිල් එක ගැන අපි දෙයක් වචනයක් කිව්වොත් මොකක්ද අපි කියන්න තියෙන්නේ නියුක්ලියෝෆයිල් එක හොඳ ස්ට්‍රෝං නියුක්ලියෝෆයිල් එකක් ස්ට්‍රෝං නියුක්ලියෝෆයිල් එකක් තමයි ඇටැක් කරන්නේ SN2 වල හැබැයි ඊට සාපේක්ෂව SN1 වල හිටියේ කවුද ඊට සාපේක්ෂව SN1 වල හිටියේ නියුක්ලියෝෆයිල් එක weak නියුක්ලියෝෆයිල් එක weak දුර්වලයි මේ දෙක කොහොමද වෙන් කරගන්නේ weak ද good ද කියලා weak ද strong ද කියලා කොහොමද අපි වෙන් කරගන්නේ මොකද්ද ලක්ෂණේ strong nucleophile එකක් නම් strong nucleophile එකක් නම් එයාගේ එකසර ඉලෙක්ට්‍රෝනක් තියෙනවා ආරෝපණයකුත් තියෙනවා ඍණ ආරෝපණයක් මේ ආරෝපණය වැඩි වෙන තරමට එකසර වැඩි වෙන තරමට ප්‍රබලතාවය වැඩි හැබැයි weak nucleophile එක කවුද ඉන්නේ එයාගේ ආරෝපණයක් නැහැ එයාගේ නිකම්ම එකසර විතරයි තියෙන්නේ හරියට මේ වගේ OH ගත්තොත් එහෙම OH- ගත්තොත් එයාගේ ඍණ ආරෝපණයක් තියෙනවා හැබැයි H2O ගත්තොත් ජලය ගත්තොත් එයාගේ එකසර තියෙනවා ආරෝපණයක් නැහැ එතකොට weak nucleophile කියන්නේ මේ වගේයි strong nucleophile කියන්නේ OH- වගේයි තේරෙනව නේද ඔයාලට හරියට ලොකු අයියා වගේ තමයි nucleophile එක අනිත් අතට leaving group එක ගත්තොත් එහෙම එයා ගැනත් අපි වචනයක් කියමු leaving group එක ගත්තොත් good leaving group එකක් තියෙනවා මෙයාගේ good leaving group good leaving group එකක් කියන එකේ යටි අරමුණ මොකද්ද weaker than nucleophile attacks attack කරන nucleophile එකට වඩා මෙයා දුබලයි මොකක්ද එකෙන් මම නොකියා කියන්නේ මේ leaving group කියන කට්ටියත් ඉලෙක්ට්‍රෝන තියෙන අයනේ එතකොට leaving group කියන්නේ nucleophile ම තමයි ඔලුවට ගන්න එක leaving group එක කියලා අපි නම දැම්මට එයාත් nucleophile එකක් තමයි එක්තරා ආකාරයක ඇයි එයාගෙත් එකසර තියෙනවා හැබැයි ඒ nucleophile එකේ ප්‍රබලතාවය strong attack කරන nucleophile එකට වඩා අඩුයි එතකොට අනිත් අත ගත්තොත් එහෙම SN1 reaction වල එයාගේ leaving group එක poor leaving group ඒ කියන්නේ ගැලවිලා යන්න එච්චර කැමති නෑ එයා පොඩ්ඩක් පාට් එක දානවා වැඩි අයියට poor leaving group ඊට පස්සේ මේ ඇටැක් කරන විදිහ ගත්තොත් එහෙම ගැන වචනයක් අපි කියමු බලන්න. SN2 රියැක්ෂන් වල හැම වෙලෙම ඇටැක් කරන්නේ කොහෙන්ද? පිටිපස් සයින්. සවුත් ටු ඇටැක් එකක්. පිටිපස්සෙන් තමයි ගහන්නේ. එතකොට attacks from back side. rear side කියලා කියනවා. attack from back side. රංජන් රාමනායක මතක් වෙයි. නැත්නම් attack from rear side කියලා කියනවා හොඳේ REAR rear side පිටිපස්සෙන් attack කරනවා කියන එකට ඒ පිටිපස්සෙන් attack කරන හින්දා මොකද්ද මම ඔයාලට කිව්වේ වෙනවයි කියලා මොකද්ද වෙන්නේ දැන් හිතන්නකෝ මේ reaction එක උණයි කියලා මේ reaction එක වුණොත් මොකද වෙන්නේ leaving group එක නැත්නම් ඒ nucleophile එකේ හිටියේ දකුණු අත පැත්තේ reaction එකේ ප්‍රතිඵල හැදුනාම ඒ attack කරන nucleophile එක වෙන්නේ වමට attack විරුද්ධ පැත්තට leaving group එකේ හිටු පැත්තට විරුද්ධ අත පැත්තට තමයි මෙතන හිටපු අය මේ පැත්තට තල්ලු වෙනවා ඒකල්ලා අර එන කෙනාට ඉඩ දෙනවා මේ පැත්තෙන් අලුතෙන් බොන්ඩ් එකක් හදාගන්න. එතකොට එන්නේ මොකද්ද? ඉස්සල්ලා හිටියේ R නම් දැන් හැදෙන කෙනාගේ ස්ටිරියෝයිසෝමර් එක S වෙනවා. ඉස්සල්ලා හිටියේ S නම් දැන් යා R වෙනවා. ඒ කියන්නේ ඒකට විශේෂ නමක් කියනවා ඉන්වර්ෂන් එකක් වෙනවා කියලා.
පිටිපස්සෙන් ගහන හින්දා ඉන්වර්ෂන් එකක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඉන්වර්ෂන්. ඉන්වර්ෂන් කියන එකට සිංහල තේරුම හොයන්න යන්න එපා. ඉන්වර්ෂන් වෙනවා කියන්නේ හිතපු කන්ෆිගරේෂන් එක වෙනස් වෙනවා. විරුද්ධාර්ථ කන්ෆිගරේෂන් එක හම්බ වෙනවා. සිංහල වචන හොය දාන්න යන්න එපා. තේරුමක් නැහැ. පේපර් එකට ලියන්න වෙන්නේ කොහොමද ඉංග්‍රීසි වලින් ඉන්නේ. ඒ නිසා එක මතක තියාගන්න. එතකොට SN1 රියැක්ෂන් ගත්තොත් එහෙම SN1 රියැක්ෂන් වලදී ওই ප්‍රශ්නේ නෑනේ මොකද්ද? SN1 රියැක්ෂන් වලදී මොකද්ද උනේ? SN1 රියැක්ෂන් කියන්නේ පියවර දෙකකින් two step reactions, two steps. SN1 කියන්නේ step දෙකයි. පළවෙනි step එක තමයි වේග නිර්ණය පියවර කියලා කියන්නේ. ඒකෙදි මොකද්ද වෙන්නේ? leaving group එක leave වෙනවා. leaving group එක leave වෙනවා. leaving group එක left වෙනවා මුලින් පළවෙනි එකේදී. ඒක තමයි වේග නිර්ණය පියවර. හරියට මේ වගේ. මෙන්න leaving group එක එයාව අයින් වෙනවා. එතකොට මේ වගේ view එකක් හැදෙනවා. මෙතෙන්ට ධන ආරෝපණයක් වෙනවා. කාබෝ කැටයන් එකක් හැදුනා. එතකොට මේකෙදී අර ඉස්සරහින් ගහන කතාවක් තියනවද පිටිපස්සෙන් ගහන කතාවක් තියනවද? නැහැ. පිටිපස්සෙන් ගහන්නේ ඇයි? අරයා යන්න එයා මෙයා ගහනකොට තමයි අරයා ගැලවිලා යන්නේ. හැබැයි මේකෙදී මොකද වෙන්නේ? මෙයා ඊට ඉක්මනින් ගැලවිලා යනවා. ගැලවිලා යනවා. ඉතින් අර පුවර් ලීවිං ගෲප් එකක් කිව්ව එකත් එක්ක ඔලුවට පටල ගන්න එපා. මං කිව්වේ ඒ දෙන්න සංසන්දනය කරපුවාම එහෙමයි. කොහමද මුලින්ම රියැක්ෂන් එකේ වෙන්නේ ලීවිං ගෲප් එක ගැලවිලා යනවා. ඒකට තව හේතුවකුත් තියෙනවා. සොල්වන්ට් එකත් හේතු වෙනවානේ. සොල්වන්ට් එක පෝලා ප්‍රෝටික් සොල්වන්ට් එකක් කියලාත් අපි කියවනේ. පෝලා ප්‍රෝටික් සොල්වන්ට් කැටයන් ස්ටැබිලයිස් කරන නිසා මේ රියැක්ෂන් එක පහසු කරනවා. ඉතින් මුල්ම පළවෙනි ස්ටෙප් එකේදී වෙන්නේ ලීවිං ගෲප් එක ලීව් වෙනවා. එතකොට කාබෝ කැටයන් එකක් හැදෙනවා. නියුක්ලියෝෆයිල් එක ඇටැක් කරන්න දෙවෙනි ස්ටෙප් එකේදී. එයා කොහෙන්ද ගහන්නේ? ඉස්සරහින් ගහන්නත් පුළුවන්. පිටිපස්සෙන් ගහන්නත් පුළුවන්. දෙක පැත්තෙම ඇටැක් කරනවා. එතකොට ප්‍රතිඵල දෙකක් හැදෙනවා. ඉස්සරහින් ගහන එක්කෙනාගෙන පිටිපස්සෙන් ගහන එක්කෙනාගෙන. වැඩියෙන් හැදෙන්නේ කවුද? පිටිපස්සෙන් ගහන කෙනා තමයි ටිකක් හරි වැඩි වෙන්නේ. ඇයි ඒ? ලීවිං ගෲප් එක ලීව් වෙලා ටික වෙලාවක් හරි මේ ආසන්නයේ රැඳිලා ඉන්න පුළුවන් ගැලවිච්ච පැත්තේ. එතකොට මේ පැත්තෙන් ඇටැක් කරන්න පොඩ්ඩක් පරක් වුණා නියුක්ලියෝෆයිල් එක. එතකන් ගහනවා පිටිපස්සෙන් කවුරුත් නැහනේ. ඒ හින්දා චුට්ටක් වැඩි පිටිපස්සෙන් ගහන එක්කෙනා. හරියට පිටිපස්සෙන් ගහන එක්කෙනා 51යි නම් අරයා 149ක් වගේ හැදෙනවා. සමහර අවස්ථාවලදී ඉතින් මේ ලීවිං ගෲප් එක අයින් වෙලාම ගියොත් එහෙම 50 හැදෙන්නත් පුළුවන්. එතකොට මොකක්ද ඒකෙන් කියන්නේ? මම මේ කියන්න උත්සාහ කරන්නේ SN1 රියැක්ෂන් ගත්තොත් එහෙම දෙපැත්තෙන්ම ගහනවනේ. දෙපැත්තෙන්ම ගහනවයි කියන්නේ මොකද්ද? පිටිපස්සෙන් ගැහුවොත් ඉන්වර්ෂන් එකක් වෙනවා. ඉස්සරහ පැත්තෙන් ගැහුවොත් එහෙම ඉන්වර්ෂන් එකක් වෙන්නේ නැහැ. එයාගේ තියෙන කන්ෆිගරේෂන් එක එහෙමම තියෙනවා. R නම් R, S නම් S විදිහට තියෙනවා. ඉස්සරහින් ගැහුවොත්. පිටිපස්සෙන් ගැහුවොත් ඉන්වර්ෂන් එකක් වෙනවා. එහෙනම් මේකෙදි නම් ඉන්වර්ෂන් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රිටෙන්ෂන් එකක්. රිටෙන් වෙනවා කියන්නේ යා එහෙමම ඉන්නවා කියන එකනේ. රිටෙන්ෂන් එකක් වෙන්නත් පුළුවන්. දෙකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ඇටැක් කරනවා. ෆ්‍රන්ට් එකනුත් ඇටැක් කරනවා. ඒ වගේම බැක් සයිඩ් එකනුත් ඇටැක් කරනවා. දෙපැත්තෙන්ම ඇටැක් කරනවා. ඒ නිසා තමයි ඉන්වර්ෂන් එකයි රිටෙන්ෂන් එකයි දෙකක් වෙන්නේ. හරිද? ඊට පස්සේ SN1 reactions වලට මම මේ ඔක්කොම සෙට් එක උඩට ගන්නම්. මොකද ඉඩ මදි වෙන ලකුණක් තියනවට පේන්න. තමන් චුට්ටක් උඩට ගන්නවා.
මම පොයින්ට්ස් ටික දාන්නම් වෙනම මෙහෙම රතු පාටින් වගේ නැත්නම් පොයින්ට්ස් හොයාගන්න අමාරුයි. හරි. ඊට පස්සේ ඉන්වර්ෂන් එකක් වෙනවා. අරයාගේ ඉන්වර්ෂන් රිටෙන්ෂන් දෙකම ඇති වෙනවා. උපස්තරය ගත්තොත් එහෙම සබ්ස්ට්‍රේට් එක ගත්තොත් එහෙම highly crowded අය කැමති කොයි පැත්තටද? crowded නැති අය කැමති කොයි පැත්තටද? ඒ කියන්නේ උපස්තරය ගැන සැලකුවොත් හිතන්න මෙන්න කාබන් ඉන්නවා මැද, මෙතන ඉන්නවා හයිඩ්‍රජන්, මෙතන ඉන්න ඔන්න ලීවිං ගෲප් එක, මෙතන ඉන්න ඔන්න තව හයිඩ්‍රජන් කෙනෙක්, මෙතන ඉන්නවා ඒත් හයිඩ්‍රජන් කෙනෙක් කියලා හිතන්න. මම තව එක්කෙනෙක් අඳිනවා ඔයාලට. යම වෙන පාටකින් අඳින්නම්. ඔන්න කාබන්, මෙන්න හයිඩ්‍රජන්, sorry මෙතන මම දානවා CH3 group එකක්. දැන් ඉස්සලා තිබ්බ හයිඩ්‍රජන් CH3 දැන් ඉන්නේ. ඔන්න මම මෙතෙන්වත් දානවා CH3 එකක්. මට ඉස්සලා සමාවෙන්න අර රූපේ එකක් වැරදිලා. මොකද්ද? ප්ලේන් එකකින් ඉස්සරහට දෙකක් එන්න බෑනේ. එකක් ප්ලේන් එකෙන් පස්සට යන්න දෙපේ නේද? මෙයා ප්ලේන් එකෙන් පිටිපස්සට යන්න. ඉතින් CH3 group එක මෙහි මෙතනත් CH3 group එකක්. මෙතන ඉන්නවා leaving group එකක්. දැන් ඔයාලා කියන්න මේ දෙන්නකින් නියුක්ලියෝෆයිල් එකක් ආවොත් මම නියුක්ලියෝෆයිල් එක අඳිනවා මොකක්ද මොන පාටින්ද? කොළ පාටින් අඳින්නම්කෝ. ඔන්න නියුක්ලියෝෆයිල් එකක් එනවා. නියුක්ලියෝෆයිල් එක ඇටැක් කරන්නේ SN හිතන්නකෝ මේක SN2 රියැක්ෂන් එකක් කියලා. තනි පියවරෙන් එන එකක් කියලා. නියුක්ලියෝෆයිල් එකට ඇටැක් කරන්න ලේසි කොහෙටද? කාටද? පළවෙනි එක්කෙනාටද? දෙවෙනි එක්කෙනාටද? කලින් වීඩියෝස් බැලුවා නම් ඔයාලට හොඳට තේරෙන්න ඕන මොකද්ද? පළවෙනි එක්කෙනා ගත්තොත් එහෙම අපි දන්නවා SN2 රියැක්ෂන් වලින් හැම වෙලෙම පිටිපස්සෙන් ඇටැක් කරන්නේ. මේ පිටිපස්සෙන් ඇටැක් කරන්නේ. පිටිපස්සෙන් ඇටැක් කරන්න නම් මොකද තියෙන්න ඕන අවශ්‍යතා? මේ කාබන්ට ලේසියෙන් කාබන් ගාවට එන්න පුළුවන් වෙන්න ඕන නියුක්ලියෝෆයිල් එකට. එහෙම එන්න පුළුවන් වෙන්නේ කොයි අවස්ථාවලදීද? එහෙම එන්න පුළුවන් වෙන්නේ කාබන් ඇටම් එක ක්‍රවුඩඩ් නැති වෙලාවට. කාබන් ක්‍රවුඩඩ් නැති වෙලාවට. මොකද ක්‍රවුඩඩ් නැහැ කියලා මම අදහස් කරන්නේ? ක්‍රවුඩඩ් කියලා මම මොකද අදහස් කරන්නේ? ස්ටෙරික් hindrance එකක්. ස්ටෙරික් hindrance නැත්තම් ත්‍රිමාන අවහිරතාවයක්. ත්‍රිමාන අවහිරතාව අඩු වෙන තරමට තමයි නියුක්ලියෝෆයිල් එකට මේ කාබන් ගාවට කිප් වෙන්න ලේසි. හරියට මොන වගේද? මේ පළවෙනි එක්කිනාගේ වගේ. එයාගේ කවුද ඉන්නේ? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් කියන්නේ පොඩි ඇටම්ස්. පොඩි කට්ටිය ඉන්නකොට අස්සින් අස්සේ රිංගලා ලේසියෙන් නියුක්ලියෝෆයිල් එකට එන්න පුළුවන් කාබන් ගාවට. හැබැයි මේ හයිඩ්‍රජන් වෙනුවට බර ලොකු බල්කි ගෲප්ස් සම්බන්ධලා හිටියනම් බල්කි ගෲප්ස් බල්කි කියලා අදහස් කරන්නේ බර වැඩි අය, වොලියුම් එක වැඩි අය. හරියට මේ මෙතිල් ගෲප් වගේ මේ තියෙන මේ මෙතිල් ගෲප් වගේ. මේ වගේ වොලියුම් එක හයිඩ්‍රජන් සාපේක්ෂව විශාලයි. එයාලගේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් වැඩි හයිඩ්‍රජන්ට වඩා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ කට්ටිය ඉන්නවා නම් බර වැඩි ගෲප් සම්බන්ධලා ඉන්නවා නම් නියුක්ලියෝෆයිල් එක එයාගේ ඉලෙක්ට්‍රෝන වලාව විකර්ෂණය කරනවා. එතකොට නියුක්ලියෝෆයිල් එකට කාබන්ට කිට් වෙන්න බෑ. එහෙනම් එයාලා කාබන් වලට කිට් වෙන්න දෙන්නේ නැහැ කියන්නේ මොකද? ඒ රියැක්ෂන් වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ SN2 රියැක්ෂන් වලට වෙන්න නම් අපේ සබ්ස්ට්‍රේට් එක
substrate එක crowded එකක් නොවෙන්න ඕන. less crowded වෙන්න ඕන. less crowded substrate එකක් වෙන්න ඕන. less crowded substrate එකක්. less crowded. less crowded එකක් වෙන්න ඕන. less crowded කියන එක වක්‍රාකාරයෙන් කියනවා කෙලින් කියනවනම් මොකක්ද ඒකට උදාහරණයක්? උදාහරණයක් විදිහට කියනවා less crowded කියන්නේ primary carbon නැත්තම් methyl නැත්තම් primary carbon තමයි උදාහරණය. less crowded කියන එකෙන් කියන්නේ methyl හෝ primary carbon. දැන් මේ ඉන්නේ carbon කවුද? මම මේ ඇඳලා තියෙන පළවෙනි රූප සටහනේ ඉන්න කෙනා කවුද? මේ carbon ඇවිල්ලා methyl carbon නයි. ඒ carbon ට බැඳලා තියෙන group ඔක්කොම hydrogen. primary carbon කියන්නේ කවුද? මේ එක group එකක් වෙනුවට methyl group එකක් බැඳලා තිනවා. ඒ කියන්නේ carbon ට එක methyl group එකක් බැඳලා තිනවා. අපි මේ carbon කියනවා primary carbon. එහෙනම් primary carbon සහ methyl carbon තමයි SN2 reaction වලට බොහොම රුචිකමක් දක්වන්නේ. එහෙනම් ඒක එහෙමයි. එහෙනම් less crowded නැත්නම් methyl නැත්නම් primary carbon වෙන්න ඕන. ඔයාලට දැන් හේතුව තේරෙනවා මොකද්ද? නියුක්ලියෝෆයිල් එකට ඇටැක් කරන්න පුළුවන් මෙයා crowded බව අඩු වුනහම ඒ කියන්නේ මේ methyl group එක අවම substitute වෙලා තියෙනවා. less crowded වෙන්න ඕන. තේරුණාද? ඒක එහෙමයි. අනිත් අතට ගත්තොත් එහෙම මේ SN1 reaction ගැන කතා කරද්දී ඒ තියරිය වෙනයි. මොකද ඒකේ තියෙන්නේ SN1 reaction කියන්නේ two step. SN1 කියන්නේ step දෙකකින් වෙන reaction එකක්. මම මේ ටික මකලා ඉන්නම්. SN1 ඉස්සලත් කිව්ව two step කියලා. එයාගේ පළවෙනි පියවර මොකද්ද? පළවෙනි පියවර තමයි rate determining step එක. මොකක්ද ඒකෙදී වෙන්නේ? හිතන්න මෙන්න carbon මෙන්න එයාගේ group මොනවද කියලා මම තාම දාලා නැහැ. මෙන්න එයාගේ ඉන්නවා leaving group එක. පළවෙනි පියවරේදී මොකද වෙන්නේ? leaving group එක leave වෙනවා. leaving group එක leave වුණාම මොකද වෙන්නේ? ඒ leave වෙච්ච බන්ධනේ කැඩිලා යන්නේ heterocyclic විදිහට විෂම විච්ඡේදනයක් විදිහට වෙන්නේ. විෂම විච්ඡේදනය කරන්නේ එක පැත්තකට ඉලෙක්ට්‍රෝන දෙකම යනවා. leaving group එක පැත්තට කැඩෙන හින්දා leaving group එකට ඉලෙක්ට්‍රෝන දෙකම දෙනවා. ඒ හින්දා යාට ඍණාරෝපණයක් වෙනවා. කාබන් මත ධනාරෝපණයක් ඉතුරු වෙනවා. හරි. දැන් මම නැවත අඳිනවා අර ස්ට්‍රක්චර්ස් දෙක. මොකද්ද? මෙන්න කාබන් ඉන්නවා. මෙන්න හයිඩ්‍රජන් sorry කලින් පිටිපස්සට යන හයිඩ්‍රජන් මෙන්න ලීවිං ගෲප් එක තිබ්බා. හිතන්නකෝ ඔයා ගැලවිලා මම මෙහෙම අඳින්නම්කෝ දැන් හැදෙන කෙනා කෙලින්ම අඳින්නම්කෝ මම ඔයාට ලොකු කතන්දර ඕනේ මෙන්න ඔය කාබන් ලීවිං මෙයා හිටියේ තලෙන් පිටිපස්සට ලීවිං ගෲප් එක හිටියේ තලෙන් ඉස්සරහට
දැන් ලිවිං ගෲප් එක ලීව් වුණා කියන්නකෝ. එතකොට හැදෙන්නේ කවුද? ඔන්න කාබන් හිටියා. හැදෙන කෙනා කාබෝ කැටයන් එකක්. හිතන්නකෝ මෙයාගේ හිටියේ මේ මුලින්ම හිතමු මෙයාගේ හිටියේ හයිඩ්‍රජන් කියලා. අනිත් අතට මම තව එක්කෙනෙක් අඳිනවා. එයාගෙන් කාබෝ කැටයන් එක හැදලා තියෙනවා. හැබැයි එයාගේ ඉන්නේ හයිඩ්‍රජන් නෙමෙයි CH3 group. ඇල්කිල් group. ඇල්කිල් කාණ්ඩ. මෙයා CH3. හිතන්නකෝ මේකෙන් හැදිච්ච මෙයා මේ දෙවිදිහට මං යන්දා. ඔයාලා කියන්නේ මෙයා මං කියවනේ less crowded, මෙයා highly crowded. less crowded අනිත් එක න highly crowded. ඔයා හිතන්නේ කවුද SN1 reaction වලට සුදුසු? less crowded පළවෙනි කෙනාද highly crowded දෙවෙනි කෙනාද? ඒකට මොකද්ද බලපාන සාධකේ? කාබෝ කැටයන් එක වැඩියෙන්ම ස්ථායී වෙන්නේ කාගේද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? කාබෝ කැටයන් එක ස්ථායී කරනවා කියන්නේ කාබන්ට ධනාරෝපණයක් තියෙන එකට කියන අපි කාබෝ කැටයන් එක කියලා. එයාව ස්ථායී කරනවා කියන්නේ කාබන් මත ධනාරෝපණයක් තියෙන එක අස්ථායී. අස්ථායී නම් එයා ස්ථායී කරන්න මොකද වෙන්නේ? කාබන්ගේ ධනාරෝපණය අඩු කරන්න ඕනේ. අඩු කරන්නේ කොහොමද? කාබන්ට ඉලෙක්ට්‍රෝන දීලා. කාබන්ට ඉලෙක්ට්‍රෝන දෙන්න පුළුවන් අය සම්බන්ධ වෙලා ඉන්නවනම් මේ කාබන් ස්ථායී වෙනවා. එහෙම හැකියාවක් තියනවද හයිඩ්‍රජන්ට? නැහැ. හයිඩ්‍රජන්ට කවදාවත් ඉලෙක්ට්‍රෝන දායක කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි අපි දන්නවා ඇල්කිල් කාණ්ඩවල ඇල්කිල් වල ඇල්කේන වලින් හැදෙන ගෲප් වලට ඒ කියන්නේ කාබන් හයිඩ්‍රජන් පමණක් තියෙන ඇල්කේන කාණ්ඩ. හරියට CH3 group වගේ. නැත්තම් C2H5 group වගේ. නැත්තම් කාබන් 3ක් තියෙන හයිඩ්‍රජන් තියෙන ප්‍රමාණයක් වගේ. C3 කීයද? C3H7 නේ. ඒ වගේ. ප්‍රොපිල් කාණ්ඩ, ඇල්කිල්, මිතිල්, ප්‍රොපිල් ඔය වගේ බියුටිල් ඔය වගේ කට්ටිය ඉන්න තරමට මොකද වෙන්නේ? එයාලා ඉලෙක්ට්‍රෝන එයාලට පුළුවන් විශේෂ හැකියාවක් ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්න. තමාගේ පැත්තෙන් අනිත් එක්කනට ඉලෙක්ට්‍රෝන දෙන්න පුළුවන් මේ ඇල්කිල් ගෲප් වලට. ඉතින් මේ මෙතිල් ගෲප් උත් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා කාබන් පැත්තට. එතකොට මොකද වෙන්නේ? කාබෝ කැටයන් එක ස්ථායී වෙනවා. එහෙනම් SN1 reaction වලින් හැදෙන්නේ කාබෝ කැටයන් එකක්. එයා ස්ථායී කරන්න පුළුවන්නේ මේ කාබන්ට බල්කි ගෲප් බැඳිලා තියෙන ප්‍රමාණය වැඩි වෙන තරමට. ඒ කියන්නේ ටර්ෂරි කාබන් වගේ කෙනෙක් මෙයා තෘතීක කාබන්නේ. තෘතීක කාබන් ඉන්නකොට ටර්ෂරි කාබන් වගේ ඉන්න අයට ඒ කියන්නේ highly substituted අය තමයි SN1 reaction වලට කැමති. එහෙනම් highly crowded substrate එකක්. මේ කතා කරන්නේ highly crowded මෙතන less crowded substrate උපස්තරේ. එතකොට අපේ SN1 reaction වලට වෙන්නේ highly crowded. හරියට කවුරු වගේද? highly crowded substrate එකක් කිව්වේ tertiary carbon. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් secondary carbon මොකක්ද කියලා. secondary carbon වල කතාව තමයි secondary carbon හරි වචනයක් දෙන්නේ. එයා වාසි පැත්තට හොයියා. වාසි කොහෙද? වාසි පැත්තට හැරෙනවා. එයා වටේ පිට ඉන්න අය ගැන එයා හොඳ අවධානයෙන් ඉන්නවා. වටේ ඉන්න group වැඩිපුර කැමති මෙයා SN1 පැත්තට යනවා නම් එයාත් සපෝට් කරන මේ පැත්තට. ඔය ආණ්ඩු මාරු වෙනකොට පනින්නේ කවුද? අපේ ඇමතිලා හැම. ඒ වගේ තමයි. එතකොට secondary අය මම වෙනම පාටකින් මාක් කරන්නම්.
secondary නම් secondary carbon නම් depend වෙනවා අනිත් සාධක මත. එයා මම ඒ හින්දා මේ chart එකේ මැදින් දානවා. secondary carbon depends. එයා depend වෙනවා අනිත් සාධක මත. solvents ගැන කතා කරොත් එහෙම solvents වර්ග කීයක් ප්‍රධාන වර්ග කීයක් තියෙනවද? polar solvents තියෙනවා, non polar solvents තියෙනවා. polarity එක බැලුවේ මොන සාධකයේ මතද? dielectric constant එක මත. dielectric constant එක 20ට වඩා වැඩි නම් අපි කිව්වා polar, 20ට වඩා අඩු නම් non polar කියලා කිව්වා. එතකොට ඇසිටික් ඇසිඩ් එක මට මතක හැටියට වැටුනේ non polar ගණයට. ජලය තමයි වැඩිම dielectric constant එක තිබුණේ 20ක් නෙමෙයි 80ක්. එයා තමයි high polar හිටියේ ජලය. එතනෝල් හිටියේ 4 වෙනියට. ජලයට වඩා එයාගේ polarity එක අඩුයි. මම හිතන්නේ ඒවා මතක තියෙන්න ඕන දැන්. එතකොට මොනවද solvents වර්ග දෙක? polar protic එක්කෙනෙක් අනිත් එක්කෙනා polar aprotic. හයිඩ්‍රජන් බන්ධන හැදීමේ හැකියාව තියෙන polar solvents වලට අපි polar protic කියනවා. හයිඩ්‍රජන් බන්ධන හදන්න බැරි polar solvents වලට අපි එතකොට මෙයා හයිඩ්‍රජන් බන්ධන හදනවා, මෙයා හයිඩ්‍රජන් බන්ධන හදන්නේ නැහැ. polar aprotic solvent වල තිබ්බ වැදගත්කම මොකද්ද? ඔයාලට මතක තියෙන්න ඕන polar protic solvents වල මොකද්ද තියෙන වැදගත්කම කියලා. එයාලට විශේෂ හැකියාවක් තිබ්බ මොකද්ද? polar aprotic අය කැටායන දිය කරගන්නවා. කැටායන්ස් දිය කරගන්න හැකියාව වැඩි. කැටායන දිය කරගන්න හැකියාව වැඩි නිසා එයා වගේ කට්ටිය අපි ඒ කියන්නේ කැටායන තදින් බැඳ ගන්නවා. කැටායන බැඳ ගැනීමේ හැකියාව ඇට්‍රැක්ට් කර ගැනීමේ හැකියාව වැඩි යා. හැබැයි ඇනායනයට අල්ල ගන්න පුළුවන්ද? ඇනායනව අල්ල ගන්න බෑ. අමාරුයි. ඔය හරියදීම තමයි අපි කතා කරේ fluoride ions, iodide ions ගැන. එතකොට මෙතෙන්දි වැදගත් දේ තමයි ලොකුවට එච්චර දුර අපි යන්න ඕනේ නැහැ. අපි මතක තියාගන්න ඕනේ තමයි polar aprotic solvents. polar aprotic solvent හැම වෙලෙම support කරේ කාටද? පොඩ්ඩක් මතක් කරන්න බලන්න. polar aprotic solvent එකක් නම් එයා support කරේ හැම වෙලෙම SN2 reactions වලට. polar aprotic solvent support කරේ SN2 reactions වලට. අනිත් අතට polar protic solvent support කරේ කාටද? polar protic solvent හැම වෙලෙම support කරේ කාටද? SN1 reaction වලට. හේතුව මොකද්ද? හේතුව මොකද්ද? ඊට කලින් කියන polar aprotic solvents SN2 reaction වලට වැදගත් වෙන්න හේතුව මොකද්ද? එයාලා අර නියුක්ලියෝෆයිල් එකට බලපෑම් කරන්නේ නැහැ. එයාලා කැටායන දිය කරගන්නවා. ඒ කියන්නේ polar aprotic solvent ගත්තොත් එහෙම එයාලා කැටායනව දිය කරගන්නවා, solvate කරගන්නවා. හැබැයි anions වලට ඉෆෙක්ට් එකක් නැහැ. anion වලට බලපෑමක් නැහැ කියන්නේ එයා කාටද සපෝට් කරන්නේ? එයා anion එක ඇදලා බැඳගත්තොත් එහෙම කාටද අවාසි? anion එක වේග නිර්ණය පියවරට සම්බන්ධ වෙන රියැක්ෂන් වලට අවාසි වෙනවා. ඒ කියන්නේ SN2 reactions වලට. SN2 reaction වල තමයි
anion එකත් ප්‍රධාන සාධකයක් වේග නිර්ණය පියවරට සම්බන්ධ වෙනවා rate determining step එකට. ඉතින් SN2 වල nucleophile එක එයාගේ solvent එකෙන් බැඳගත්තොත් මොකද වෙන්නේ? එයා reaction එකට නිදහස් වෙන්නේ නැහැ. ඉතින් ඒ effect එක නැහැ polar aprotic solvent වල. ඇයි? polar aprotic solvent anion වලට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා තමයි polar aprotic solvent SN2 වලට සුදුසු වෙන්නේ. අනිත් අතට polar protic කිව්වොත් එහෙම එයා carbocation stabilize කරනවා. ඒත් එකම anion දිය කරගන්නත් එයාට පුළුවන්. පාඩ ප්‍රශ්නයක් එන්නේ එයා anion දිය කරගන්නවා නම් SN1 වලට බලපානවනේ කියලා. බලපාමක් ඇති කරන්නේ වේග නිර්ණය පියවරට. මොකද වේග නිර්ණය පියවරනේ පළවෙනි ස්ටෙප් එක. ඒකෙදි කාබෝකැටයන් එක හැදෙන එක විතරයි වෙන්නේ. දෙවෙනි ස්ටෙප් එක තමයි anion එක සම්බන්ධ වෙන්නේ. හින්දා ලොකු ඉෆෙක්ට් එකක් වේග නිර්ණය පියවරට නැති හින්දා SN1 වලට ප්‍රශ්නයක් නැහැ කියලා අපි අදහස් කරනවා. හරි. හරි. එතකොට ජලය කියන්නේ අපි නිකන් උදාහරණයක් කිව්වොත් එimhe න්යුක්ලියෝෆයිල්ස් ගැන කතා කරොත් මම ඉස්සෙල්ලා කිව්වා උදාහරණයක් විදිහට මේ ස්ට්‍රොං න්යුක්ලියෝෆයිල් කියන එකට උදාහරණයක් තමයි OH minus weak න්යුක්ලියෝෆයිල් කියන එකට උදාහරණයක් තමයි ජලය. මතක තියාගන්න. මෙතනෝල් දීලා තිබ්බොත් මෙතනෝල් දුන්නොත් එහෙම කොහොමද MEO මෙතනෝයිඩ් දුන්නොත් කොහොමද? මෙතනෝයිඩ් කියන්නේ මෙයාගේ මෙතනෝල් හයිඩ්‍රජන් අයින් වෙලා හැදෙන කෙනෙක්. සාමාන්‍යයෙන් දෙන්නේ සෝඩියම් මෙතනෝයිඩ් කියලා තමයි දුන්නොත් දෙන්නේ. නැත්නම් MEO මයිනස් කියලා නිකන් දෙයි නැත්නම් මෙහෙම දෙයි. කොහොම දුන්නත් හැදෙන්නේ මෙතනෝයිඩ්. මෙතනෝයිඩ් ඉන්නවනම් නිකන් ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙතනෝල් මාධ්‍යය තමයි මෙතනෝයිඩ් ඉන්නේ. මෙතනෝල් මාධ්‍ය හිටියට ප්‍රධාන වෙන්නේ මෙයා. මෙතනෝල් තනියම දුන්නොත් එimhe මෙතනෝල්මයි මෙතනෝයිඩ් කියලා තනියම දෙන්නේ නැහැ. එයා ඉන්නේ මෙතනෝල් මාධ්‍යය. මෙතනෝල් හිටියට කමන්නේ නැහැ. ප්‍රධාන කෙනා මෙතනෝයිඩ්. එතකොට මේ දෙන්න ගත්තොත් මෙතනෝල් කියන්නේ ඍණාරෝපණයක් මුකුත් නැහැ. එක සර දෙකක් තියෙන ඔක්සිජන්ගේ. එහෙනම් මෙයා න්යුක්ලියෝෆයිල් එකක් තමයි. හැබැයි වීක් න්යුක්ලියෝෆයිල් එකක්. ඊට සාපේක්ෂව මෙයාගේ ඍණාරෝපණයක් තියෙනවා. මෙයා ස්ට්‍රොං න්යුක්ලියෝෆයිල් එකක් අරයට සාපේක්ෂව. එතකොට ඔයාලා අඳුර ගන්න පුළුවන් දැන් දෙන්නෙක් දීලා තිබ්බොත් මෙතනෝල් එක්කෙනෙක් අනිත් එකනා මෙතනෝයිඩ් වෙනම එක්කෙනෙක් දීලා තිබ්බොත් ඔයාලා දැනගන්න ඕනේ මෙතනෝයිඩ් ඉන්න කෙනා අනිවාර්යයෙන්ම සපෝට් කාටද? ස්ට්‍රොං න්යුක්ලියෝෆයිල් එක සපෝට් කරන්නේ SN2 රියැක්ෂන් වල. මෙතනෝල් වගේ ආරෝපණයක් නැති නැත්තම් මෙතනෝල් හරි ජලය හරි දීලා තිබ්බොත් H2O ජලය කියන්නේ weak න්යුක්ලියෝෆයිල් එකක් විදිහට ගණන්. එතකොට ඒ වගේ අය යන්නේ SN1 රියැක්ෂන් පැත්තට. මේ වගේ ඍණාරෝපණයක් තියෙන කෙනෙක් OH මයිනස් වගේ කෙනෙක් එහෙම දීලා තිබ්බොත් එහෙම එයාලා යන්නේ SN2 පැත්තට. ඇයි ඒ? එයාලා ස්ට්‍රොං හින්දා පියවර දෙකකට වෙන්න ඕනේ නැහැ. තනි පියවරින්ම ගේම ගහනවා. තව කරුණු කීපයක් ඇඩ් කරන්න ඕන අපි මේ වගුවට. මොකද්ද? SN1 රියැක්ෂන් ගත්තොත් SN1 රියැක්ෂන් ගත්තොත් එහෙම පියවර දෙකකින් වෙන්නේ. පියවර දෙකයි කියන්නේ මොකද්ද? පළවෙනි පියවරේ අන්තිමට හැදෙනවා කාබෝකැටයන් එක. එහෙනම් ඒක විශේෂ ලක්ෂණයක්. එයාලගේ පැත්තේ මොකද්ද? කාබෝකැටයන් එකක් හදනවා. කාබෝකැටයන් එකක් හදනවා. කාබෝකැටයන් එකක් හදනවා. ඒත් එක්කම ඔයාලට මතක් වෙන්න ඕන ආයෙ හිටියා. සංක්‍රාමීය අවස්ථා දෙකකුත් ඉන්නවා. Transition state තියෙනවා. කාබෝකැටයන් එකකුත් හදනවා. transition status තියෙනවා. හැබැයි අනිත් අතට මෙයා ගත්තොත් එහෙම SN2 reaction තනි පියවරකින් නෙවෙන්නේ. එයාට කාබෝකැටයන් හදා දෙන්න වෙලාවක් නැහැ. එයා කෙලින්ම රියැක්ෂන් එක වෙනවා එක්කෙනෙක් කරා කවුද? transition state එකක් හරහා එයා සිද්ධ වෙනවා. එයාට කාබෝකැටයන් එකක් නැහැ. ඒ හින්දා අපි එකක් දාමු. no
කාබෝකැටායන්. එතකොට ඒක යාගේ තවත් වැදගත් ලක්ෂණයක්. වුණාද අපිට මොකක්ද අරුණ කියලා මම මේ බලන්න. හරි. එතකොට ওই ටික තමයි SN1 සහ SN2 reactions ගැන තියෙන්නේ. එතකොට ඔයාලට කොහොමද SN1 SN2 reactions වෙන් කරගන්න ඔයාලට දීලා තිබ්බොත් කොහොමද ඔයාලා අදහසක් ගන්නෙ? කොහොමද අදහසක් ගන්නෙ? ඔයාලට දීලා තියෙන උපස්තරය දිහා බලන්න මුලින්. උපස්තරය highly substitute නම් උපස්තරය highly crowded නම් ඒ කියන්නේ එයා tertiary carbon නම් ඒ කියන්නේ කාබන්ට alkyl group තුනක් බැඳිලා නම් leaving group එක මෙහෙම ඉන්නවා නම් මේ මොන හරි bromine හරි මොන හරි leaving group එකක් ඉන්නවා නම් ඉන්නේ tertiary carbon නම් එයා කොහෙටද බර SN1 පැත්තට බරයි. primary හෝ methyl carbon නම් ඉන්නේ primary හෝ methyl carbon නම් ඉන්නේ එයා බර කොයි පැත්තටද SN2 පැත්තට. ආයෙ බලන්න ඕන කවුරු දිහාද? නියුක්ලියෝෆයිල් එක දිහා. ඍණාරෝපණයක් වගේ තියෙන strong නියුක්ලියෝෆයිල් එකක් නම් එයා කොහෙටද බර SN2 පැත්තට. ඍණාරෝපණයක් මුකුත් නැති එකසර යුගලක් විතරක් තියෙන එකසර යුගල් විතරක් තියෙන කෙනෙක් නම් weak නියුක්ලියෝෆයිල් එකක් නම් එයා බර කොහෙටද SN1 පැත්තට. ඔය knowledge එක දැනට ඔළුවේ තියෙන්න ඕන. හරි. එයා ගැන පොඩි සමරියක්. SN1 SN2 ගැන. පොඩ්ඩක් මේක රීඅරේන්ජ් කරන්න. Sorry about this. මම පොඩ්ඩක් මේක arrange කරගන්නවා කැතයි නැත්තම්.
හරි SN1 reactions අපි